Right, good morning children. අපි බලමු දැන් ගිය සතියේ අපි determiners තමයි පාඩම කරේ. දැන් ඔයාලට 11 වසරේ මුල් හරියේදී අපි past tense එකේ tenses හතර කතා කරා. පොතේ මැදට වෙන්න මම කියන්නම් පිටුව කීයද කියලා. page number 62 පිටුවේ තියෙනවා present tense එකට අදාළ tenses හතර. හරිද? අද අපි කතා කරන්නේ ඔය present tense එකට අදාළ tenses හතර ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මෙහෙමයි ඉතින් ඒක හොඳට කල්පනාවෙන් අහගන්න. tenses කියනවා අමාරු දේවල් නෙමෙයි, ගොඩාක් ලේසි. හරිද? තමන් හරියට අවධානයෙන් අහන් ඉන්නවා නම් ගොඩක් ලේසි tenses 12 ඉගෙන ගන්න එක. ඉතින් ඒකේ present tense එකට අදාළ tenses හතර මේක ඔයාලා ඉගෙනගෙන ඇති. හරිද? 6 වසරේ ඉඳලම අපි present tense එක උගන්වනවානේ. ඒක නිසා ඉගෙනගෙන ඇති. සමහරට තාම ඒ ගැන අවබෝධයක් නැති අයත් ඇති. හරි? එහෙම අවබෝධයක් නැහැ කියලා ගොඩක් වෙලාවට තේරෙනවා ඔය ඡේදයක් එහෙම ඔයාලට මේ මොනවා හරි ලියන්න දුන්නාම ගොඩක් වෙලාවට වරද්ද ලියනවා. ඒ කියන්නේ ටෙන්සස් පිළිබඳ එච්චර අවබෝධයක් නැති වුණාම. හරි? ඒක නිසා දැන් මම ඔයාලගේ පොත් බලලා තියෙන නිසා මට එහෙම ඔයාලා ටෙන්සස් ඉගෙනගෙන හිටියට 100%ක් එහෙම ටෙන්සස් නිවැරදිව ලියන අය හම්බෙලා නැහැ. 100%ක් කියන්නේ 100%ක් අය කොහොමවත් හම්බෙන්නේ නැහැ. 90%ක්වත් නිවැරදි අය හම්බෙන්නේ නැහැ. සමහර අයගේ පොඩි මිස්ටේක් එනවා. හරිද? ඒක නිසා මේක අර කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. හරි. අපි බලමු මෙන්න මෙහෙම එකක් ඉස්සෙල්ලා. හොඳද? මම මේක ඔයාලට කලින් දීලත් තියෙනවා, කලින් ලියවලත් තියෙනවා. ඒ වුණාට බලා ගන්න. දැන් අපි tense එක කියලා කතා කරන්නේ කාලය ගැන. tense එක කියන්නේ ඇත්තටම time එක, කාලය. හරි? කවුරු හරි කෙනෙක් tense එක මොකක්ද කියලා අහුවොත් ඒ අහන්නේ කාලය. කාලය මොකක්ද කියන එක. දැන් මෙතන කාලය කිව්වහම වරද්ද ගන්න එපා. ඔරලෝසුවේ තියෙන කාලය නෙමෙයි මේ. හරිද? මේ අහන්නේ past, present, future කියන තුන. ඔය තුන ගැන තමයි අහන්නේ. අතීත කාලෙද, වර්තමාන කාලෙද, අනාගත කාලෙද කියන එක. ඉතින් ඔය කාලය අපි වාක්‍යයක පෙන්වන්න පාවිච්චි කරන්නේ verb එක. ක්‍රියාපදයෙන් තමයි කාලය පෙන්වන්නේ. කාලය කියලා කියන්නේ කෙලින්ම tense එක. tense එක බලන්න ඕන නම් අපි බලන්නේ verb එක. හරිද? එතකොට tenses හතර past එකේ 4යි, present එකේ 4යි, future එකේ 4යි. අපි tenses 12ක් ඉගෙන ගන්නවා. tenses 12ක් කියන්නේ අපි ක්‍රියාපදේ verb එක හදන ක්‍රම 12ක් ඉගෙන ගන්න. හරිද? verb එක හදන ක්‍රම 12ක් ඉගෙන ගන්නවා. ඒක තමයි tense එක කියලා කියන්නේ. ඉතින් දැන් මතක තියාගන්න ඕන මෙහෙම එකක්. එතකොට අපි කියවන අපි කාලය පෙන්වන්නේ verb එකකින්, ක්‍රියාපදයෙන්. එතකොට ඒකෙන් එන අදහස තමයි කාලය වෙනස් වෙනකොට verb එක වෙනස් වෙනවයි කියන එක. ඒ කියන්නේ tense එක වෙනස් වෙනකොට verb එක වෙනස් වෙනවා. ක්‍රියාපදේ එකම විදිහට තියෙන්නේ නැහැ. කාලය වෙනස් වෙන්න ක්‍රියාපදේ වෙනස් වෙනවා. හරිද? කාලය වෙනස් වෙනකොට ක්‍රියාපදය වෙනස් වෙනවා.
දැන් මෙතන ගත්තොත් උදාහරණයකට මම verb එකක් අරගන්නම්. මේ verb list එක මම ඔයාලට කලින් ලියවලා තියෙනවා. දැන් මෙන්න මේක හොඳට මතක තියාගන්න. හරිද? ගනිමු write කියන verb එක. මම කියන්නේ verb එක බලුවහම කාලය ගැන කියන්න පුළුවන් කියලා. write කියන verb එක බලලා මම කියනවා මේක present tense. වර්තමාන කාලේ. ඊළඟට wrote මේක past tense අතීත කාලේ. ඊළඟට written මේක past participle. writing මේක present participle. ing form එක. අනාගත කාලය will write future. හරිද? verb එක වෙනස් වෙන හැටි කාලය අනුව. ඒ කියන්නේ tense එක අනුව අපි verb එක වෙනස් කරන හැටි. තව verb එකක් ලියන්නම්. ride පදිනවා past tense එක rode past participle එක ridden ing form එක එහෙම නැත්නම් present participle එක riding අනාගත කාලය තමයි will ride. හරිද? දැන් ඕනම verb එකක් මේ list එකට දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට වෙනස් වෙනවා කාලය අනුව. go ගත්තොත් go past tense එක went past participle එක gone ing form එක going අනාගත කාලේ will go. හරිද? දැන් මෙන්න මෙහෙම එකක් ඔයාලා මතක තියාගන්න ඕන. හරිද? මම මේ ඔක්කොම irregular verbs තමයි දාලා තියෙනවා. irregular verbs. මේක මම regular verb එකකුත් දාන්නම්. play past tense එක played past participle එකත් played ing form එක playing අනාගත කාලේ will play. මේවා regular verbs කියන්නේ මෙන්න මේ හේතුවට ඒ කියන්නේ past tense එක හදන්න අපි ed එනකොට past participle එකත් ඒකමයි. හරිද? cry මේක past tense එක හදන්න cry වල y අයින් කරලා ed ඒකෙත් අගට ed එනවා. ඒ කියන්නේ past participle එකත් ඒකමයි. crying will cry. ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. දැන් මේක හොඳට මතක තියාගන්න මේ වගුව මම ඔයාලට මේ කලින් ලියෙව්වා. හරිද? මේ වගුව මේක හොඳට මතක තියාගන්න. මේකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද?
ඒ කියන්නේ හොඳට මතක තියාගන්න මෙන්න මේ present මෙන්න මේ පේලියයි මෙන්න මේ past tense පේලියයි මෙන්න මේ future පේලියයි හරිද ඔය තුන ගත්තහම ඔයාලා simple present හදනකොට මේ තීරුවෙන් ගන්නෙ මතක තියාගන්න simple tense එක ගත්තාම simple present තියෙනවා simple past තියෙනවා simple future තියෙනවා tenses තුනක් එතන 12න් simple past එක simple past එකට ඔන්න ඔය තීරුවෙන් ගන්න ඕනේ හරිද simple future වලට මෙන්න මේ අන්තිම තීරුවෙන් අරගන්න ඕනේ ක්‍රියාපදේ වෙන මුකුත් දාන්න නැහැ simple present නම් මේ තීරුවෙන් ගන්නවා මේකට අර SES එකතු කරන සමහර වෙලාවට අගට ක්‍රියාපදයේ අගට හරි simple past නම් මේ තීරුවෙන් මේකට නම් වෙන මුකුත් එකතු කරන්න දෙයක් නැහැ මේකම තමයි ගන්න I played cricket මම ක්‍රිකට් සෙල්ලම් කරලා ඉවරයි අනාගත කාලේ නම් I will play cricket මේකෙන් ගන්න දැන් ඔයාලට ඉතුරු වුණානේ මෙන්න මේ දෙකක් past participle එකයි present participle එකයි ඔයාලා හොඳට මතක තියාගන්න ඉතුරු tenses හදනකොට ඒ කියන්නේ මේ simple tenses තුන ඇරුණාම අනිත් tenses ටික හදනකොට තමයි මේ ක්‍රියාපද මේ දෙකෙන් ගන්න. මොකද හේතුව මේ past participle එකයි මේකයි present participle එකයි. ඔය දෙක කවමදාවත් ක්‍රියාපදයක තනියම ලියන්න බෑ. ඒ කියන්නේ ඔයාලට කවදාවත් he written a letter කියලා ලියන්න බෑ. මේක කවදාවත් තනියම එන්නේ නැහැ verb එකට. හරිද? මෙහෙම ලියන්න බෑ. he written a letter කියලා ලියන්න බෑ. written කියන එක verb එකට තනියම ලියන්න බෑ. මේ දෙක ලියනවා නම් past participle එකයි present participle එකයි. ඒ දෙක ලියනකොට ඔයාලා නිතරම දැන් මේකට මම has දාලා ලියනවා. ඒ කියන්නේ helping verb එකක් එක්ක ලියන්න ඕනේ. past participle එකයි present participle එකයි කවදාවත් ක්‍රියාපදයක තනියම ලියන්න බෑ. ඒක helping verb එකක් එක්ක ලියන්න ඕනේ. හරිද? මේ තුනට present tense එකටයි past tense එකටයි future එකටයි එහෙම helping verbs ඕනේ නැහැ. හරි? දැන් මට ලියන්න බෑ she writing letter කියලා ලියන්න බෑ. she writing a letter කියලා ලියන්න බෑ. මේක verb එකට writing විතරක් ගන්න බෑ. අපි helping verb එකකුත් දාන්න ඕනේ is කියලා. තේරුණාද? හරි. ඉතින් ඔය verbs වගුව ගැන ඔයාලට අවබෝධයක් තියෙනවා නම් tenses 12 ඉගෙන ගන්නවා කියන්නේ හරි simple වැඩක්. හරි. මහා ලොකු දෙයක් නෙමෙයි tenses 12. හරි ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්. හරිද? හොඳට මතක තියාගන්න මම කියන්නේ simple tense එකේ tenses තුනක් තියෙනවනේ simple present, simple past, simple future කියලා. ඒකට simple present නම් present පේලියෙන් ගන්න, simple past නම් past පේලියෙන් ගන්න, simple future නම් future පේලියෙන් අරගන්න පුළුවන්. ඒකට simple tenses තුන මෙතනින් ඉවරයි.
ඉතුරු ඒවා කන්ටිනියස් ඒවා පර්ෆෙක්ට් ඒවා පර්ෆෙක්ට් කන්ටිනියස් කියලා අපි තව ටෙන්සස් තියෙනවනේ 9ක්. ඒ 9ට අපි verbs ගන්න මේ දෙකෙන්. මේ දෙකෙන් ගන්නවා මේ දෙක තනියම ලියන්න බෑ මේ දෙකට helping verbs තව උදව් කරන ක්‍රියාපදත් අරගෙන තමයි ලියන්න ඕනේ. හරි. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට ඒ ටික තේරුම් ගන්න පුළුවන් නම් මේ ටෙන්සස් 12 හදනයි කියන්නේ අපි කියන්නේ නිකන් කජු කනවා වගේ වැඩක්. හරි. අමාරු වැඩක් නෙමෙයි. ඊළඟට මේ verbs chart එකේ මේක මම කලින් කියලා දීලා තිනවා අනන්තවයි කියන්නේ ගොඩාක් කියලා දීලා තිනවා. මේකත් එහෙම මතක තියාගන්න. මේ ක්‍රියාපද තුනට අපි කියනවා irregular verbs කියලා. මේවා irregular කියන්නේ රටාවක් නැති. හේතුව present එකක් past එකක් past participle එක වෙන පදයක්. එක වගේ නෙමෙයි වෙනස් වෙනවා. දැන් මේ අන්තිමට ලියපු දෙකේ බලන්න played cried past tense එකයි past participle එකයි දෙකම එකයි. past tense එකයි past participle එකයි දෙකම එකයි. එතකොට ඒකෙන් කියන්නේ past tense එක හදන්න ඒ කියන්නේ මේ වර්තමාන කාලයේ අගට ed දානවා නම් නැත්නම් past tense එකේ ed එනවා නම් past participle එකත් ඒකමයි. ඒක නිසා අපි ওই ක්‍රියාපද වලට කියනවා regular verbs කියලා. regular verbs. හරි. ඉතින් ඔයාලට මේ irregular verbs තමයි අපි list එකක් විදිහට grammar පොත්වල දෙන්නේ. ඒකේ regular verbs නැහැ. regular verbs දෙන්න දෙයක් නැහැ. මොකද past tense එක දන්නවනම් ඒකම තමයි past participle එක වෙන්නේ. හැබැයි irregular verbs වල past tense එකක් past participle එක වෙනස් වෙනවා. ඒක රටාවක් නෑ. ඒක නිසා තමයි irregular verbs කියලා කියන්නේ. හරි. දැන් මම හිතනවා මේ වගුව පිළිබඳව ඔයාලට අවබෝධයක් ඇති කියලා. මම කිව්වේ මේක අමාරු නෑ. හරිද? මේක ගොඩක් ලේසි. ඉතින් මේක මතක තියාගන්නවයි කියන්නේ ආපහු ආයි වෙන දෙයක් ගැන හිතන්න දෙයක් නෑ. හරිද? මේක ලියාගත්තේ නැති අය ඉන්නවද? මේක මම කලින් සැරේකුත් දුන්නා. මම හිතන්නේ අපි past tense එක කරනකොට past tense එක අපි කරා අන්න ඒ වෙලාවේ ඔයාලට මම දුන්නා මේක. කවුරු හරි ඉන්නවද ලියාගත්තු නැති කෙනෙක්? මේක ලියා ගන්න අවශ්‍යයි කියලා හිතන අය ඉන්නවද? මන්ට කියන්න. එහෙම නැත්නම් අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. මයික්ස් ඕෆ් කරලා තියෙන මට මැසේජ් එකක් දාන්න ලියා ගන්න ඕන නම් හොඳද? ඉන්නවද කවුරු හරි එහෙම ලියා ගන්න අවශ්‍ය කෙනෙක්? ඔව් මේක හරි. දැන් මේ verbs මම කිව්වේ ඒකට verbs මෙහෙම වෙනස් වෙනවා. මොකද හේතුව tense එක හින්දා තමයි මෙහෙම වෙනස් වෙන්නේ. දැන් ඊළඟට අපි present tense එක ගැන තමයි කතා කරන්නේ. හරිද? present tense එක ගත්තහම present tense එකේ tenses හතරක් තියෙනවා අපිට කතා කරන්න. එකක් තමයි simple tense එක. ඒ කියන්නේ simple present tense එක.
අනිත් එක තමයි continuous එක. ඒ කියන්නේ present continuous tense එක. ඊට පස්සේ අපි කියන perfect simple එක. ඒ කියන්නේ present perfect tense එක. ඊට පස්සේ perfect එකේ continuous එක. ඒ කියන්නේ present perfect continuous කියන tense එක. ওই tenses හතර තියෙන ඉගෙන ගන්න. දැන් මතක තියාගන්න ඕන මේ වගුව මම කිව්වේ simple present tense එකට අපි ගන්න මෙන්න මේ verb එක. මෙන්න මේ තීරුව. හරිද? මේ තීරුව ගන්නේ මේ තීරුවට අපි තව නමක් කියනවා. මේ තීරුවටම අපි කියනවා root verb එක. එහෙම නැත්නම් verb root එක, infinitive, stem ඔය ඔක්කොම කියන්නේ මේ තීරුවට. root verb කියන්නේ මුල ක්‍රියාපදය. මොකද හේතුව මේ අනිත්‍ය ඔක්කොම තීර හැදෙන්නේ මේ ක්‍රියාපදයෙන්. right වල past tense එක wrote, right වල past participle එක written, right වල ing form එක writing. අන්න ඒ වගේ. මේක තමයි මුල. ඒ නිසා තමයි මේකට root verb එක කියලා කියන්නේ. හරිද? එතකොට ඔයාලා root verb එක වැදගත්. මෙන්න මේක තමයි අපි simple present tense එකට ගන්නෙ. හරිද? දැන් බලමු present tense එක ගත්තාම අපි tenses හතරක් ගැන මම කතා කරනවා කියලා. එකක් තමයි simple present tense. හරිද? පළවෙනි එක. ඔකට අපි simple tense එක කියලාත් කියනවා. ඊළඟට present continuous tense එක. ඊළඟ tense එක තමයි present perfect tense. ඔය perfect එකේ simple tense එක. ඊට පස්සේ අන්තිම tense එක present perfect continuous tense. හරි. present perfect continuous tense. present tense එකේ ඔන්න ඔය tenses හතර ගැන අපි කතා කරනවා එකින් එක. මුලින්ම පටන් ගන්න simple present tense එකෙන්. හරිද? මුලින්ම පටන් ගන්න අපි simple present tense එකෙන්. දැන් මේ වගේ තමයි මතක තියාගන්න මම past tense එක කරනකොටත් ඔයාලට කිව්වා past tense එකේ තියෙනවා tenses හතරක්. present tense එකේ තියෙනවා වගේම. වෙනස තියෙන්නේ මෙන්න මේ present කියන තැන් වලට past දාගෙන ගියහම past එකේ tenses ටික ගන්න පුළුවන්. simple past tense, past continuous, past perfect continuous tense. අන්න ඔය විදිහට past tense එකේ හතර. future tense එකෙත් හතරක් තියෙනවා. ඒකෙත් ඔය present කියන තැන් වලට future දාගෙන ගියහම හරි. simple future tense, future continuous tense, future perfect tense, future perfect continuous tense. හරිද? එහෙම තමයි අපි tenses 12 හදාගන්නේ. tenses 12 හදාගන්නේ
ඒ විදිහට තමයි. දැන් ඊළඟට අපි කතා කරමු simple present tense එක ගැන. හරිද? මං කිව්වේ මේක ගොඩාක් ඉගෙනගෙන ඇති විවිධ ක්‍රම වලට. ඉතින් ඒ ඉගෙනගෙනත් තේරුම් ගත්තු අය ඇති, තාම තේරුම් ගත්තේ නැති අය ඇති. හරිද? ඒක නිසා හොඳට කල්පනාවෙන් අහගන්න මොකද්ද මේ කියන්නේ කියලා. ඒකෙත් මොනවා හරි තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් ඒක කියන්න හොඳද? මේක තේරුම් ගන්න අමාරුයි කියලා. එතකොට මට පුළුවන් ඔක ආපහු පැහැදිලි කරන්න. දැන් බලන්න මං කිව්වා ඔයාලට simple present tense එක හදනකොට අපි verb එක විදියට ගන්නේ root verb එකයි කියලා. හරිද? දැන් මං උදාහරණයක් ලියන්නම්. I read books. මේ තියෙන verb එක. මෙයා තමයි subject එක. මේක තමයි object එක. verb එක විදිහට අපි අරන් තියෙන්නේ root verb එකක් තමයි ගන්න. verb එක විදිහට ගන්න root verb එකක්. I read books. මම කියවර පළවෙනි පේලියේ තියෙන ක්‍රියාපද. I play cricket. I sing songs. I watch TV. අන්නේ වගේ ඒවා. හරිද? දැන් එතන පොඩි වෙනසක් වෙනවා. මං කිව්වා අපි root verb එක තමයි simple present tense එකට ගන්නේ. හැබැයි සමහර වෙලාවට root verb එක අගට s හරි es හරි පාවිච්චි කරනවායි කියලා. s අකුරක් හරි es කියන අකුරු පාවිච්චි කරන සමහර වෙලාවට. මොන වගේ වෙලාවලටද ඒක පාවිච්චි කරන්නේ? subject එකට වාක්‍ය මුලට ආවොත් අපි කියනවා third person singular subject එකක්. subject එක third person singular වුණොත් දැන් මොකද්ද මේ third person singular කියන්නේ කියලා ඒක නම් අනන්ත කියලා දීලා ඇති. හරිද? බගුවක් ඇඳලා මම ගොඩාක් කියලා දීලා ඇති. මොකද්ද මේ third person singular කියලා කියන්නේ? ඒ කියන්නේ ප්‍රථම පුරුෂ ඒක වචන පද. හරි? subject එක third person singular වුණොත් තමයි අපි මේ ක්‍රියාපදයට root verb එක දාලා අගට s හරි es හරි එකතු කරන්නේ. ඉක්මනට මතක් කරගමු අර වගුව third person singular කියන්නේ මොකක්ද කියලා. මෙතන first person කියන්නේ උත්තම පුරුෂ, second person කියන්නේ මධ්‍යම පුරුෂ, third person කියන්නේ ප්‍රථම පුරුෂ. හරිද? first person singular උත්තම පුරුෂ ඒක වචන I, උත්තම පුරුෂ බහුවචන we, මධ්‍යම පුරුෂ ඒක වචන you, මධ්‍යම පුරුෂ බහුවචනත් you.
ප්‍රථම පුරුෂ ඒක වචන he she it ඒක බහුවචන තමයි they ඊට අමතරව මේ වගුවට අපි දානවා pronouns ටික තමයි ඔය දාලා තියෙන්නේ. ඉතින් වාක්‍යයක subject එක විදිහට pronouns විතරක් නෙමෙයි නාම පදත් එන්න පුළුවන්. නාම පද අපි දානවා third person singular කොටුවට singular nouns plural කොටුවට plural nouns. දැන් ඔය වගුවේ third person singular කිව්වහම අයිති වෙන්නේ මෙන්න මේ කොටුව. third person singular මෙන්න මේ කොටුව. හරිද? ඒක තමයි අපි කිව්වේ third person singular subject එකක් මොනවද? he she it. එහෙම නැත්නම් singular noun එකක්. ඒක වචන නාම පදයක් ආවොත් වාක්‍ය subject එක විදිහට අපි verb එකට දාන root verb එක විතරක් දාලා හරියන්නේ නැහැ. root verb එකකට s හරි es හරි එකතු කරන්න ඕන. ඒක තමයි ඔය සරලව කියන්නේ. දැන් මම උදාහරණයක් ලියන්නම්. අපිට ලියන්න පුළුවන් I watch TV. verb එක watch නේ. මම TV බලනවා. subject එකේ ඉන්නේ I. හැබැයි subject එකට he ආවොත් එතකොට watch කියන්න බෑ. එතකොට watchers කියලා es එනවා. root verb එක අගට. මොකද හේතුව subject එක දැන් third person singular. third person singular වුණාම තමයි අපි s හරි es හරි root verb එකට දාන්නේ. හරි root verb එක අගට s හරි es හරි දාන්නේ subject එක third person singular වුණොත්. හරිද? ඊළඟට මොන වෙලාවටද s දාන්නේ මොන වෙලාවටද es දාන්නේ? ක්‍රියාපදේ ඉවර වෙන්නේ root verb එක ඉවර වෙන්නේ ch sh ox ss ඔන්න ඔය ක්‍රියාපද වලින් නම් ක්‍රියාපද වලින් කියන්නේ ඔන්න ඔය අකුරු වලින් නම් එතකොට අපි එකතු කරන්නේ es. watch කියනකොට ch ඇවිල්ලා තියෙනවනේ. එතකොට s නෙමෙයි es. wash කියනකොට අගට sh එතකොට es. go කියනකොට අගට o එතකොට goes. හරිද? අන්න ඒ වගේ මතක තියාගන්න මෙන්න මේ අකුරු ආවොත් අගට අපි දාන්නේ s අකුර නෙමෙයි es. හරිද? දැන් එතකොට simple present tense ඇයි අපි පාවිච්චි කරන්නේ? දැන් I watch TV කිව්වොත් මොකද්ද තේරුම? he watches TV කිව්වොත් මොකද්ද තේරුම? I watch TV මම TV බලනවා. ඒකේ අදහස මම දැන් TV බලනවා නෙමෙයි. දැන් කියන්නේ මේ වෙලාවේ TV බලනවා නෙමෙයි. දැන් මේ දැන් කතා කරන වෙලාවේ TV බලනවා කියලා නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මම පුරුද්දක් විදියට TV බලනවා. ඔහු පුරුද්දක් විදියට TV බලනවා. ඒ කියන්නේ simple present tense අපි පාවිච්චි කරන්නේ අපි කියනවා habitual actions. ඒ කියන්නේ things we do as a habit. පුරුද්දක් විදියට අපි කරන දේවල් ගැන කියන්නේ. හරිද? අපි පුරුද්දක් විදියට කරන දේවල්. පුරුද්දක් විදියට කරන දේවල් වෙන්න ඕන
ඒ වගේ දේවල් ගැන කියන්න අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක පාවිච්චි කරනවා. දැන් ඊළඟට ඔව් දැන් ඔයාලා මෙන්න මෙහෙම එකක් කරගන්න ඕන. ඔයාලගේ ලියන පොතේ ඔව් ඔයාලගේ පොතේ ටියුට් එකක් දෙනවා. මම ටියුට් එක දැන් මේ සමහර ඒවා නෑ. ඒක නිසා තමයි මේක දෙන්නේ. හොඳද? ටියුට් එකේ තියෙන පොතේ තියෙන නෝට් එකම තමයි. Simple present tense. We use simple present tense for habitual actions. Simple present tense පාවිච්චි කරනවා habitual actions. habit එකක් විදිහට කරන දේවල් ගැන කියන්න. verb එක විදිහට අපි අරන් තියෙන්නේ root verb එක. ඒතර මතක තියාගන්න simple present tense එකේ verbs දෙවිදිහකට එනවා. ඒක watch කියලා එන්නත් පුළුවන්, watchers කියලා එන්නත් පුළුවන්. හරි? grammatical persons කියලා අපි කියන්නේ මෙන්න මේ ටිකට. හරි? ඔයාලා ඉස්සෙල්ලා present tense කියලා මාතෘකාව දාගෙන simple present tense for habitual actions examples දෙක ලියාගෙන ඊට පස්සේ මෙන්න මේ grammatical person කියලා chart එක ඇඳ ගන්න. මේක ඇඳගෙන නැති වුණාට උතන ඇඳ ගන්න ඕන. හරිද? කලින් ඇඳගෙන නැති පොතේ උතන ඇඳ ගන්න ඕන මේකත් එක්ක. හරි? ඉක්මනට ලියා ගන්න ওই ටික. හරි. අපි බලමු දැන් ඊළඟ tense එක. එතකොට ඔක හොඳට මතක තියාගන්න හොඳ. කෙලින්ම ඔක ලොකු අමාරු දෙයක් නෙමෙයි. simple present tense එක හදන්න හරි ලේසි. අර වගුවෙන් root verb එක ගන්න. මුල verb එක අරගෙන වාක්‍ය හදන්න. එතකොට simple present tense. subject එකට විදිහට මේ third person singular වුණොත් අර s හරි es හරි add කරන්න එච්චරයි. එහෙම නැතුව අමාරු දෙයක් නෙමෙයි. හරිද?
ඊළඟට අපි කතා කරන්නේ present continuous tense එක. present continuous tense. හරි. අපි present continuous tense එක ගැන තමයි ඊළඟට කතා කරන්නේ. මම වාක්‍යයක් ලියන්නම්. අර වගුව මතක තියාගන්න. හොඳ verbs වගුව මතක තියාගන්න. එතකොට හරි ලේසි ඔය වැඩේ කරන්න. The girl is reading a book. දැන් බලන්න එතන verb එක හැදිච්ච හැටි. දැන් එතන verb එකේ කොටක් අපි මතක තියන simple present tense එකේ verb එකේ තුන එකයිනේ. එක පදයයි read කියන එක විතරයි. මෙතන බලන්න verbs දෙකක් තියෙනවා. හරිද? ක්‍රියාපදේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි is අනිත් එක reading. දැන් මම කිව්වා reading කියන්නේ present participle එක අරන් තියෙන පේනවනේ. ing form එක අරන් තියෙනවා. මම කිව්වා ඔයාලට ඒ වෙලාවේ ing form එක අපිට කවදාවත් තනියම ගන්න බෑ verb එකකට. ඒකට helping verb එකකුත් ඕන. helping verb එක විදිහට be verb එකක් අරගෙන දෙනවා is කියලා. හරි? ඉතින් reading කියන්නේ main verb එක. main verb එක කියන්නේ ප්‍රධාන ක්‍රියාපදේ. දැන් අපි ක්‍රියාව දැනගන්නේ ඇත්තට මේකෙන්. අපිට වෙන විදියක් නැහැනේ ක්‍රියාව දැනගන්න. හරි? අපි ක්‍රියාපදේ දැනගන්නේ කරන දේ දැනගන්නේ ඒකෙන්. ඒක තමයි main verb එක. reading කියන්නේ කියවනවා කියලා දැනගන්නේ ඒ verb එකෙන්නේ. මේක තමයි ඇත්තටම helping verb එක. ඒකෙන් තමයි අපි කාලය පෙන්වන්නේ. හරි වර්තමාන කාලය කියලා දැනගන්නේ ඒ is කියන verb එකේ. එතකොට verb එකේ කොටස් දෙකයි. එකක් තමයි be verb එකක් අරගෙන තියෙනවා. ඒතර මේ be verbs වර්තමාන කාල be verbs වෙන්න ඕන. මොකද අපි කරන්නේ present continuous නිසා. ඒතර be verbs තමයි am is are කියන be verbs තුනෙන් එකකට ing form එක එකතු කරනවා. ing form එක කියන්නේ present participle of the verb. verb එකේ present participle එක. verb එක read. ඒක present participle එක තමයි reading. present participle කියන්නේ ing form එකම තමයි. හරිද? මේ විදිහට තමයි verb එක හදන්නේ. කොහොමද? be verb එකකට. ඒ කියන්නේ am is are කියන be verbs තුනෙන් එකකට ing form එක නැත්තම් present participle එකතු කරාම එකතු කරලා හදනවා නම් verb එක අපි එතකොට tense එක කියනවා present continuous tense කියලා. present continuous tense වලින් ඇත්තටම කියන්නේ తాවකාලික දේවල්. දැන් simple present වල අපි කලින් කතා කරපු tense එකේ අපි කිය පුරුද්දක් විදිහට කරන දේවල්නේ. ඒතර පුරුද්දක් විදිහට කරනවා කියන්නේ අපි කාලයක් තිස්සේ කරන දේවල්. එතකොට ඒවා permanent actions ගොඩක් වෙලාවට
ස්ථිර ක්‍රියාවන් කාලයක් තිස්සේ කරන ඒවා. මේ ප්‍රසන්ට් කන්ටිනියස් එකේ කරනවා අපි කියන ටෙම්පරරි රියැක්ෂන්ස් කියලා. මොකද හේතුව తాවකාලිකයි. හරි ඉක්මනට මේවා වෙනස් වෙනවා. දැන් මට කියත හැකි we are learning English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. තව පැය දෙකකින් විතර අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහනේ. ආන්න ඒ වගේ. తాවකාලිකයි. ඒ වගේම මේ කතා කරන මොහොතේ අපි කරන දේවල්. හරිද? ඒ කියන්නේ things happening at the time of speaking. අපි කතා කරන වෙලාවේ කරන දේවල්. කෙරෙමින් පවතින දේවල් තමයි present continuous එකේ කියන්නේ. දැන් ඔයා පුරුද්දක් විදිහට ක්‍රිකට් සෙල්ලම් කරනවා නම් ඔයාට කියන්න බෑ I am playing cricket කියලා. I am playing cricket කොත් ඔයා මේ වෙලාවේ ක්‍රිකට් ගහන්න ඕන. පුරුද්දක් විදිහට ක්‍රිකට් ගහනවා නම් I play cricket. හරිද? දැන් ක්‍රිකට් ගහනවා නම් I am playing cricket. අන්න ඒ වගේ වෙනස් වෙන්න ඕන. හරිද? එතකොට අපි මේකේ තේරුම තමයි for the things happening at the time of speaking. At the time of speaking කියන්නේ කතා කරන මොහොතේ. මේ කතා කරන මොහොතේ things happening වෙන දේවල්, වෙමින් පවතින දේවල්. හරි? ඊළඟට මේකත් මතක තියාගන්න එහෙමම ඒ තමයි මෙතන be verb එක වෙනස් කරොත් අපිට tense එක මාරු කරන්න පුළුවන්. මොකද හේතුව අපි කාලය බලාගන්නේ මෙන්න මේ be verb එකේ. reading කියන්නේ කියවනවා වර්තමාන කාලය කියලා පෙන්නන්නේ මේ be verb එකේ. helping verb එකේ. ඉතින් be verbs මම මෙතන am is are වෙනුවට අතීත කාල be verbs දැම්මොත් was were කියලා ගත්තොත් එතකොට මේක present continuous නෙමෙයි එතකොට ඒක past continuous. හරි? මෙතෙන්ට will be කියලා ගත්තොත් will be ing form එක ගත්තොත් ඒ කියන්නේ future continuous. හරි? present මේ tense එක continuous නම් කොහොමත් present participle එක ing form එක එනවා. ඒක අපිට වෙනස් කරන්න දෙයක් නැහැ. ing form එක කොහොමත් එනවා. present the past the future ද කියලා තීරණය වෙන්නේ මෙන්න මේ ඉස්සරහට එන එක්කෙනාගේ. මෙන්න මෙයාගෙන් තමයි තීරණය වෙන්නේ. මෙයා am is are කියලා වර්තමාන කාලේ තිබුණොත් present continuous. was were කියලා අතීත කාලේ තිබුණොත් past continuous. will be කියලා අනාගත කාලේ තිබුණොත් එතකොට future continuous. හරි. අන්න ඒ වගේ එක ටෙන්ස් එකක් ඉගෙන ගත්තාම අනිත් දෙකත් ඉගෙන ගන්න එක ලේසි. continuous එකේ මං කිව්වේ present continuous ඉගෙන ගන්නකොට past continuous එකයි future continuous එකයි ඉගෙන ගන්න ලේසි. හරිද? ඔන්න ওই විදිහට තමයි එතකොට present continuous tense එක අපි ලියන්නේ. හොඳට මතක තියාගන්න verb එක හැදෙන හැටි am is are කියන be verbs තුනෙන් එකකට ing නැත්නම් present participle verb එක අරගෙන අර ඔයාලගේ verb list එකේ 4 වෙනි පේලියෙන් අරගෙන ලියන්න. හරි present continuous කියලා continuous tense කියලා මාතෘකාව දාගෙන මේක ලියා ගන්න. හරි දැන් අපි ඊළඟට බලමු ඔය දැන් අපි ටෙන්සස් දෙකක් ගැන කතා කරලා ඉවරයි. මේකේ තියෙන ඊළඟ ටෙන්ස් එක ගැන කතා කරන්නේ present perfect tense එක ගැන. present perfect tense. ඔකට අපි perfect simple tense කියලාත් කියනවා හරිද? present
perfect tense එක present perfect simple tense කියලා කියන්නේ perfect simple කියලා කියන්නේ ඕකට. හරිද? perfect එකේ simple tense එක. මොකද perfect එකේ continuous එකකුත් තියෙනවානේ. දැන් මේකෙත් මම ඉස්සෙල්ලා වාක්‍යයක් ලියලා ඉන්නම්. She has written a letter. ඔක තමයි sentence එක. verb එක තමයි has written. හරිද? පේනවනේ ඒ verb එක හදලා තියෙන විදිය. ඒ verb එකට අරන් තියෙනවා අපි past participle verb එක. මම අර verbs වගුවේ තුන්වෙනි පේලිය. මම ඔයාලට කිව්වේ verbs වගුවේ තුන්වෙනි පේලියෙන් තමයි අරන් තියෙන්නේ. written. මම කිව්වේ අර past participle එකයි present participle එකයි. මේ participle පද දෙක verb එකට නිකම්ම ලියන්න බෑ. ඒ කියන්නේ තනියම ලියන්න බෑ. පේනවනේ written කියන එක ඇවිල්ලා තියෙනවා main verb එක විදියට. හරි. ප්‍රධාන ක්‍රියාපදයේ විදියට has එක ඇවිල්ලා තිනවා helping verb එක විදිහට. ඒ කියන්නේ කාලය ගැන කියන්න අපිට has පාවිච්චි කරලා තියෙනවා. written කියන එක පාවිච්චි කරලා තියෙනවා ක්‍රියාව ගැන කියන්න. කරන දේ ගැන කියන written පාවිච්චි කරලා තියෙනවා. කාලය ගැන කියන්න අපිට has කියන verb එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට දැන් මේකේ verb එක හැදුන හැටි බලමු. verb එක හැදිලා තියෙන්නේ has එහෙම නැත්නම් have ඔය දෙකෙන් එකක්. ඒකට එකතු කරලා තියෙනවා past participle of the verb. ඒ කියන්නේ verb එකේ past participle එක අර තුන්වෙනි පේලිය. හරිද? has have වලට past participle verb එක එකතු කරලා තියෙනවා. දැන් ඊළඟට ගැටලුව තමයි මෙතනින් has ගන්නෙ මොන වෙලාවටද have ගන්නෙ මොන වෙලාවටද කියන්නේ. දැන් මම ඔයාලට ඉස්සෙල්ලා අර grammatical person chart එක ඇඳ ගන්න ඇති. first person second person third person කියලා වගුව මම කිව්වා ඇඳ ගන්න කියලා. ඒ වගුවේ third person singular මොනවද third person singular කියලා කිව්වේ? subject එක third person singular නම් third person singular කොහම he she it කියන pronouns තුන. එහෙම නැත්නම් තව එනවාකෝ singular nouns ඒක වචන නාම පද. ඔන්න ඕවා තියෙනවා නම් ඔයා verb එක විදිහට ගන්න ඕන has. ඒ කියන්නේ subject එක third person singular නම් ඔයා ගන්න ඕන has. එතකොට he එක has, she එක has, it එක has. ඊට අමතරව ඒක වචන නාම පද. a boy නම් has,
a girl නම් has, mother නම් has, father නම් has, අන්නේ වගේ ඒක වචන නාම පද එක has, he she it එක has. ඒතර අනිත් ඒවා I we you they කියන pronouns එක ගන්න ඕන have. ඒ වගේම බහුවචන නාම පද එක ගන්න ඕන have. අන්නේ විදිහට has have මතක තියාගන්න ඕන ගන්න විදිය. ඒක තමයි මම කියවර grammatical person chart එක වැදගත්. ඒක අපිට simple present tense වලට විතරක් නෙමෙයි ඕන වෙන්නේ. වෙන ඒවාටත් ඕන වෙනවා. හරිද? එතකොට has have ගන්නකොට මතක තියාගන්න ඕන subject එක third person singular නම් third person singular subject එකක් හොඳද? subject එක third person singular නම් ඔයා ගන්න ඕන has එහෙම නැත්නම් have. අරගෙන ඒකට past participle අර verb එකේ තුන්වෙනි පේලියෙන් ගන්න ඕන. past participle එක අරගන්න ඕනේ. ඉතින් මං කිව්වා ඒක irregular verbs නම් අපි list එකෙන් බලලා දාන්න ඕන. regular verbs වල අපිට past participle එක හදාගන්න ලේසි. past tense එක හදන්න ed ගන්නවා නම් past participle එකත් ඒකමයි. හරිද? ඒ කියන්නේ වගුවේ දෙවනි පේලිය past tense verb එක හදන්න ed දානවා නම් past participle එකත් ඒකමයි. වෙනසක් නැහැ. හරිද? ඊළඟට දැන් ඇයි මේ අපි මේක පාවිච්චි කරන්නේ present perfect tense එක පාවිච්චි කරන්නේ. හරිද? ඇත්තටම present perfect tense එක පාවිච්චි කරන්නේ කරලා ඉවර වෙච්ච ඒවාට. past actions කරලා ඉවරයි. හැබැයි past actions which are somehow connected to the present. ඒ කියන්නේ කොහොම හරි වර්තමාන කාලයට සම්බන්ධ ඒවා. කරලා ඉවරයි. හැබැයි වර්තමාන කාලෙට සම්බන්ධයක් තියෙන ඒවා. දැන් උදාහරණයක් විදියට මගේ අතේ ලියුමක් තියෙනවා. එතකොට මට කියන්න පුළුවන් I have written the letter. මම ලියුම ලියලා ඉවරයි. මගේ අතේ තියෙනවා. දැන් අර ඉස්කෝලවල ගුරුවරු අහන්න නිතරම පන්තියේ ටීචර්ස්ලා එහෙම අහනවා have you finished කියලා. හරිද? have you finished කියලා අහන්නේ ඒ present perfect තමයි. present perfect tense එක අර මේ මෙතන තියෙන helping verb එක ඉස්සරහට අරගත්තාම question එක හදත හැකි. she has written a letter ප්‍රශ්නේ හදන්න ඕන නම් මේ helping verb එක ගන්න ඉස්සරහට has she written a letter. ඒ වගේ තමයි ගුරුවරු අහන්නේ have you finished කියලා අහනවා. අර you have finished කියන එකේ have මුලට ගෙනහිලා. have you finished කියන්නේ ඔයා කරලා ඉවරයිද? අන්න ඒ වගේ මේ දැන් මොහොතකට කලින් කරලා ඉවර වෙච්ච ඒවා එහෙම නැත්නම් අතීත කාල past action එකක් කොහොම හරි වර්තමාන කාලයට සම්බන්ධ. හරිද? ඉතින් ඊට ඒ හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. දැන් present perfect tense එකේ අපි අතීත කාල ක්‍රියාවන් තමයි කියන්නේ. හැබැයි ඒ ක්‍රියාව කරපු වෙලාව අපි කියන්නේ නැහැ. මං කියන්නේ I have written a letter yesterday කියලා ලියන්නේ. අතීත කාලේ ලියන්නේ නැහැ. අතීත කාලේ ලිව්වොත් ලියනවා නම් අපි simple past වලින් ලියන්න ඕන. හරිද? ඒක නිසා මේකෙදී මම ලියනවා for used to talk about past actions which are somehow connected to the present. For past actions අතීත කාල ක්‍රියාවන් which are somehow connected to the present. කොහොම හරි අතීත කාල ක්‍රියාවන්
කොහොම හරි යම් විදියකින් වර්තමාන කාලයට සම්බන්ධ ඒවා. හරිද? ඊළඟට මේකත් මෙහෙම ඉගෙනගෙන යන්. මම කිව්වා ඔයාලට දැන් present perfect එක අපි හදන්නේ has have වලට past participle verb එක එකතු කරලා. ඒ වගේම past perfect හදනවනේ. past perfect කරනවා නම් මම කියවනේ perfect tense එකේ present එකට තියෙනවා present perfect, past එකට තියෙනවා past perfect, future වලට තියෙනවා future perfect tense එක. ඉතින් has have එක past participle આવොත් present perfect tense එක. has have වෙනුවට මෙතනට had had අරගෙන past participle આવොත් එතකොට ඒක past perfect. had නෙමේ අපි අයින් කරලා will have කියලා දැම්මොත් will have එක past participle આવොත් ඒ කියන්නේ future perfect. හරිද? future perfect. අන්න ඒ විදිහට මේ ඉස්සරහින් තියෙන අර present continuous එකේ වගේ තමයි. ඉස්සරහින් තියෙන helping verb එක වෙනස් කරොත් ඔයාලට tense එක මාරු කරන්න පුළුවන්. එතකොට has have වලින් present perfect එක, had වලට past perfect එක, will have වලට future perfect එක. පිටිපස්සෙන් එන past participle එක වෙනස් වෙන්නේ නැහැ. tense එක මොකක් වුණත් past participle එක එකයි. මේ ඉස්සරහින් එන verb එක විතරයි වෙනස් වෙන්නේ. right. දැන් present perfect tense කියලා මාතෘකාව දාලා මේ ටික ලියා ගන්න. හරිද? ඊළඟ එකේ අපි කතා කරන්නේ අන්තිම tense එක. present tense එකේ අන්තිම tense එක. present perfect continuous tense එක. present tense එකේ අන්තිම tense එක. හතරවෙනි එක. හරිද? ඒකෙත් උදාහරණයක් ලියලා පටන් ගමු. She has been watching TV for 2 hours. හරිද? දැන් මේකේ verb එක තමයි has been watching. ඔක තමයි verb එක. හරි has been watching කියන එක මතක තියාගන්න. මේකේ සිද්ධිය මෙන්න මේ වගේ එකක්. අපි හිතමු මම ටයිම්ලයින් එකක් අඳින්නම් ඔක පැහැදිලි කරන්න. මේ සිද්ධිය මොකක්ද කියලා. දැන් මෙහෙම අපි ටයිම්ලයින් එකක් ඇහුවොත් මේ ඉන්නේ අපි ඉන්නේ දැන් වෙලාව 7:00 කියමු. දැන් වෙලාව වර්තමාන කාලේ. හරි. මේක කියන්නේ she has been watching TV for 2 hours. ඇය TV බලමින් ඉන්නවා පැය 2ක් තිස්සේ. එතකොට 5:30ට ඇය TV බලන්න පටන් අරන් තියෙනවා. තාමත් එයා TV බලමින් ඉන්නවා. ඒ කියන්නේ අතීත කාලේ පටන්ගෙන වර්තමාන කාලය වෙනකම් කරන ඒවා. වර්තමාන කාලයෙන් එහාට වෙන්නත් පුළුවන්.
අතීත කාලේ පටන්ගෙන වර්තමාන කාලය වෙනකන් කරමින් ඉන්න දේවල් කියන්න අපි present perfect continuous tense එක පාවිච්චි කරනවා. ඊට අමතරව මෙහෙමත් වෙන්න පුළුවන් අතීත කාලේ පටන්ගෙන වර්තමාන කාලේ අවසන් වෙච්ච ඒවා. දැන් ඇත්තටම මේ වහින්නේ නෑ එළියේ. හැබැයි මං එළියට බැස්සා මට පේනවා මිදුලේ වතුර තියෙනවා. එතකොට මට කියන්න පුළුවන් it has been raining for 2 hours. පැය දෙකක් තිස්සේ වැස්සා. දැන් වහින්නේ නෑ හැබැයි. හොඳද? අතීත කාලේ පටන්ගෙන වර්තමාන කාලේ නැවතිලා ඒක ප්‍රතිඵල අපිට පේන්න තියෙනවා. දැන් කෙනෙක් හොඳටම හති දානවා. එයා දැන් දුවන්නේ නැහැ. මම අහුවාම මොකද හති දාන්නේ කියලා එයා මට කියනවා I have been running for 2 hours. මම පැය දෙකක් තිස්සේ දුවමින් හිටියා. දැන් පොඩ්ඩකට කලින් නවත්තලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵල මට පේනවා. අන්න ඒ වගේ වෙලාවටත් අපි present perfect continuous එක පාවිච්චි කරනවා. හරිද? අතීත කාලේ පටන්ගෙන වර්තමානය දක්වා ක්‍රියාත්මක වෙන දේවල් එහෙම නැත්නම් අතීත කාලේ පටන්ගෙන වර්තමාන කාලයේ අවසන් වෙලා තියෙනවා ඒකේ ප්‍රතිඵල අපිට දැනුත් දකින්න තියෙනවා ඒක වෙච්ච දේ ප්‍රතිඵල හරිද ඔව් ඊළඟට කොහොමද මේකේ verb එක හැදිලා තියෙන්නේ verb එක හැදිලා තියෙන්නේ ක්‍රියාපදය හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට has හරි have දෙකෙන් එකක් හරිද ඒකට එකතු කරනවා been ඊට පස්සේ ඒකට එකතු කරනවා present participle ing form එක present participle of the verb මොන විදිහට තමයි verb එක හදාන්නේ has have been present participle එහෙම නැත්නම් ing form එක මෙතන අර has have තෝරගන්නේ has ගන්නවද have ගන්නවද කියලා තෝරගන්නේ කලින් විදිහටම third person singular නම් subject එක he she it හරි ඒක වචන නාම පදයක් නම් has ගන්න එහෙම නැත්නම් have ගන්න ඊට පස්සේ been එකතු කරා ඊට පස්සේ present participle අර වගුවේ හතරවෙනි පේලියෙන් ing form එක ගන්න ඕනේ හරිද මං කිව්වා ඔයාලට past participle එකටයි present participle එකටයි තනියම ක්‍රියාපදයක් විදිහට එන්න බෑ ඒවා helping verbs එක්කම එන්න ඕනේ හරි ඊළඟට අපි මේකෙන් කියවෙන දේ මේකෙන් ඇත්තටම කියවෙන්නේ මේකෙන් කියවෙන දේ තමයි මම උඩින් ලියන්නම් ඒක for the actions that began in the past and are still continuing. ඒ කියන්නේ for the actions that began in the past අතීත කාලයේ පටන් ගත්තු ක්‍රියාවන් and are still continuing in the present වර්තමාන කාලේ තාමත් ක්‍රියාත්මක වෙන අතීත කාලයේ පටන්ගෙන වර්තමාන කාලයේ ක්‍රියාත්මක වෙන දේවල් ගැන කියන්න අපි present perfect continuous tense එක පාවිච්චි කරනවා
හරිද? දැන් ඒකත් එක්කම ඉගෙන ගමු past perfect වුණොත් මොකද වෙන්නේ? මම කියන්නේ present perfect continuous පහම වර්තමාන කාලේ. දැන් ওই දෙකේ අතීත present perfect එක අතීත කාලේ තමයි past perfect continuous එක. past perfect continuous මොනවාම දෙන්නේ මෙතන has have වෙනකොට had එනවා. හරිද? future perfect වුණාම මෙතන will have වෙනවා. හරිද? එච්චරයි වෙනස. මෙන්න මේ ටික වෙනස් වෙනවා. අනිත් ටික ඔක්කොම එකයි. හරිද? right මාතෘකාව දාගන්න present perfect continuous කියලා අනිත් එක තව එකක් තියෙනවා present perfect continuous වල අපි පාවිච්චි කරන මෙන්න මේ for කියන preposition එක for පාවිච්චි කරොත් අපි කාල සීමාව කියන්නේ she has been watching TV for 2 hours කොත් පැය දෙකක් තිස්සේ TV බලමින් ඉන්නවා for වෙනුවට මට ඕන නම් since ගන්න පුළුවන් since ගත්තොත් අපිට හැබැයි since 2 hours කියලා කියන්න බෑ since ගත්තොත් අපි ඒ ක්‍රියාව පටන් ගත්ත වෙලාව කියන්න ඕන. මම එතන කියනවා since 5:30 am. She has been watching TV since 5:30 am. උදේ 5:30 සිට TV බලමින් ඉන්නවා. She has been watching TV for 2 hours. එතකොට කිව්වොත් පැය දෙකක් තිස්සේ TV බලනවා. for කියලා ගත්තොත් ඔයාලා කාල සීමාව කියන්න ඕන. පටන් ගත්ත වෙලාවයි දැන් වෙලාවයි අතර. since ගත්තොත් කාල සීමාව නෙමෙයි since ගත්තොත් ක්‍රියාව පටන් ගත්තු වෙලාව 5:30නේ පටන් ගත්ත. ඒතර අපි කියනවා since 5:30 am කියලා. අන්න ඒ විදිහට මේ prepositions දෙකත් මතක තියාගන්න. right දැන් present perfect continuous කියලා මාතෘකාව දාලා උදාහරණේ ටික ලියා ගන්නකො. හරිද? දැන් ලියලා ඉවරයි තිනේ. දැන් ඔයාලට මම දෙන්නම් පොඩි වැඩක්. ඔයාලගේ pupils book එකේ මෙන්න මේ 63 පිටුවේ තියෙනවා ප්‍රශ්න 6ක්. අපි කරපු ටෙන්සර්ස් 4න් තියෙන්නේ. ඉක්මනට හිස්තැන් පුරවන්න බලන්න. අපි කරපු ප්‍රශ්න 6න් තියෙන්නේ. ඒක ඔය 6න් කොහොමද ආන්සර්ස් එන්නේ කියලා බලන්න. හරි දැන් බලමු කොහොමද මේකට ආන්සර්ස් එන්නේ කියලා. ඔව් පන්තිය 8ට ඉවරයි. හරි දැන් බලන්න කොහොමද මේකේ ආන්සර්ස් එන්නේ කියලා. first one complete the sentences using the above sentences above tenses. මේ ඉහත අපි කරගත්ත ටෙන්සර්ස් 4න් තමයි මේක හිස්තැන් පුරවන්න ඕන. first one බලන්න පළවෙනි එක have you been to Trincomalee? ඒ කියන්නේ ඔයා ත්‍රිකුණාමලයේ ගිහිල්ලා තියෙනවද? මේක අහන්නේ present perfect වලින් අහපු question එකක්. මෙතන තිබිච්ච have ඉස්සරහට අරන් ගිහිල්ලා. ඒ කියන්නේ have you been to Trincomalee කියලා අහන්නේ ඔයා කවදා හරි දවසක ත්‍රිකුණාමලයේ ගිහිල්ලා තියෙනවද කියලා අහන්නේ. ඉතින් ඒකට දෙන උත්තරේ තමයි negative එක no I haven't කියලා කිව්වනම් හරි. No I haven't been to Trincomalee කියන එක අපි කෙටි කරලා කියනවා no I haven't. No I haven't. How long ඊට පස්සේ යන කොච්චර වෙලා යනවද it usually take to get there by bus. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බස් එකේ හෙට යන කොච්චරලා යනවද? ඒ කියන්නේ simple present වලින් අහන්න ඕනේ. simple present question එක හදන්න අපි ගන්නවා do does මුලට. එහෙනම් how long does it usually
root verb එක වෙනස් වෙන්නේ ඒකමයි. Take to get there by bus. How long does it usually take to get there by bus? ඊළඟට you blank study since early morning, please take a rest. උදේ පාන්දර ඉඳලා ඔයා වැඩ කරනවා. වැඩ කරමින් ඉන්නව තාමත්. එහෙනම් අතීත කාලයේ පටන්ගෙන තාමත් කරමින් ඉන්නවා. ඒ කියන්නේ present perfect continuous වලින් හදන්න ඕනේ. you එක have වෙනවා. එකට been වෙනවා. study කියන එකට ing එකතු වුනහම study. You have been studying since early morning. Please take a rest. Next one, Tisuri is a good friend of mine. Tisuri කියන්නේ මගේ හොඳ යාළුවෙක්. I know her since childhood. පොඩි කාලේ ඉඳලා මම ඇයව දන්නවා. එහෙනම් I have known her. I have known her since childhood. පොඩි කාලේ ඉඳලම ඇයව දන්නවා. Fourth one, I go to the library. Would you like to come with me? මම දැන් library එකට යන ගමන් දැන් කරමින් ඉන්න දෙයක්. එහෙනම් present continuous එකේ ලියන්න ඕන. එතකොට I am going. I am going to the library. මම දැන් library එකට යන ගමන් would you like to come with me? ඔයා කැමතිද මාත් එක්ක යන්න? Next one, southwest monsoons. Southwest කොහම නිරිත දිග. නිරිත දිග මෝසම. The southwest monsoon usually නිරිත දිග මෝසම සාමාන්‍යයෙන් bring නිරිත දිග මෝසම ගම ඒක වචන. එහෙනම් simple present tense සාමාන්‍යයෙන් වෙන දෙයක් brings a lot of rain. The north southwest monsoon usually brings a lot of rain. නිරිත දිග මෝසමට ගොඩාක් වෙලාවට වැස්ස ගොඩාක් ලැබෙනවා. Number 6, my brother study verb එක hard for an exam these days. මගේ සහෝදරයා මේ දවස්වල විභාගයට පාඩම් කරමින් ඉන්නවා. එතකොට මතක තියාගන්න මේ අපි දැන් කියවනේ present continuous වලින් කියන්නේ දැන් කරමින් ඉන්න දේවල් తాවකාලික දේවල් කියලා. හැබැයි present continuous අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ දින කීපයක් තිස්සේ කරන తాවකාලික වැඩවලට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මෙතන ඇත්තට උත්තරේ එන්න ඕනේ my brother is studying කියලා. ඒ කියන්නේ present continuous එකේ එන්න ඕනේ. My brother is studying hard for an exam these days. මේ දවස්වල කරමින් ඉන්න දෙයක් ඒකත් අපිට present continuous එකේ කියන්න පුළුවන්. දැන් පාඩම් නොකරන වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ දවස්වල කරමින් ඉන්න දෙයක්. ඒක මේ permanent action එකක් නෙමෙයිනේ. හැමදාම කරමින් ඉන්න දෙයක් නෙමෙයි. తాවකාලිකව කරන දෙයක්. එතකොට ඒකත් අපිට present continuous එකකින් ලියන්න පුළුවන්. right. ওই විදිහට තමයි උත්තර ටික එන්න ඕන. මට උත්තර වැරදි නම් හදා ගන්න ටක්. හරිද දැන් එතකොට මතක තියාගන්න present tense එකේ ওই tenses හතරම කතා කරලා ඉවරයි. අපි කලින් past tense එක කතා කරා. ඉස්සරහදී අපිට future tense එක කතා කරන්න දෙනවා. ඒකේ tenses හතර. ඉතින් මම හිතන්නේ present tense එක ගැන ඔයාලට අවබෝධයක් එන්න ඇති. අමාරු නෑ. හරිද? ලේසි. අපි හදන විදිය අල්ලගත්තාම ගොඩක් ලේසි. එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. දැන් ඕකෙන් කරන්න වැඩ ටිකක් මම වෙලා තියෙන මේ 14 වෙනිදා වෙනකම් වහපු නිසා ටියුට් එක දෙන්න බැරි වෙනවා. මම ඒකට වර්ක්ෂීට් එකක් ටියුට් එකේ අර අපේ වැඩ කරන්න තියෙන ටික මම ඔයාලට දාන්නම් ගෲප් එකට. ඒකෙන් බලලා හැමෝම වැඩ ටික කරන්න හොඳද? ඊට පස්සේ අපි 14න් පස්සේ බලමු ටියුට් එක ගන්න වැඩේ. හරි. එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. ලබන සිකුරාදාත් උදේ 6ට. හරි. right. එහෙනම් good morning children.